හරි. හොඳයි. අපි මේ වීඩියෝ එකෙන් අද සාකච්ඡා කරන්නේ පුතාලා අලෙවිකරණයේ සංකල්පයක් වන වෙළඳපොළ කියන සංකල්පය පිළිබඳව තමයි අපි පන්තියේදී සාකච්ඡා කරන්නේ. මුංගත් අයට මේ වෙළඳපොළ කියන සංකල්පයේ ඉලක්ක වෙළඳපොළ සහ සමස්ත වෙළඳපොළ කියන සංකල්ප පැටලෙනවා. සහ වෙළඳපොළ ඛණ්ඩනය කියන සංකල්ප පැටලෙනවා. ඒ නිසා අපිට මේක ඊටාම වැදගත් මාතෘකාවක් වෙනවා මේ ව්‍යාපාර අධ්‍යයනයේ මාකටිං පාඩමේදී ඊටාම අමාරු කොටසක් තමයි මේ වෙළඳපොළ කියන සංකල්පය. හරි. තරුණේ වෙළඳපොළක් කියලා කියන්නේ මොකද්ද? වෙළඳපොළක හම්බ වෙන්නේ කවුද? වෙළඳපොළක් කියලා කියන්නේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැසෙන ඕනෑම තත්ත්වයක්. හරි. ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැසෙන ඕනෑම තත්ත්වයකට අපි කියනවා වෙළඳපොළක් කියලා. ඒ තත්ත්වය වෙළඳපොළ ස්ථානයක් වෙන්නත් පුළුවන්. වෙළඳපොළ අවකාශයක් වෙන්නත් පුළුවන්. හරි? ඒක වෙළඳපොළ ස්ථානයක් වෙන්නත් පුළුවන්. වෙළඳපොළ අවකාශයක් වෙන්නත් පුළුවන්. හරි? එතකොට දැන් මේ ඇවිල්ලා වෙළඳපොළ කියන එක නිර්වචනය කරන්නේ මේ වෙළඳපොළ නිර්වචනය කරලා තියෙන්නේ පාරිභෝගික මුණ ගැහෙන විදිහ අනුව. නමුත් මාකටිං වලදී වෙළඳපොළක් කියලා කියන්නේ මොකක්ද දන්නවද? කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් සිටින වර්තමාන වත්මන් සහ විභව පාරිභෝගිකයන්ගේ එකතුව තමයි අපි කියන්නේ මොකද්ද? වෙළඳපොළක් කියලා කියන්නේ. දැනට ඉන්න අයයි අනාගතයේදී ඉන්න අය එකතු කරාම ඒකට අපි කියනවා වෙළඳපොළක් කියලා. එතන මාකටිං වලදී වෙළඳපොළ කියන එක නිර්වචනය වෙන්නේ බොහෝ විට සංඛ්‍යාත්මකව. දැන් මේක සංඛ්‍යාවක් නෙවෙයිනේ හම්බෙන විදිහක්. මේක සංඛ්‍යාවක්. ඉන්න දැන් කොහොමද කවුරුද අහනවා කොහොමද ඔයාගේ මාකට් එක කොච්චරද ඇද්ද කියලා. ඒතකොට මේ මුණ ගැහෙන ස්ථානය කියලා බෑනේ ඒකට. අපි මුණ ගැහෙන්නේ හොරණ පොලේදී කුරුණෑකල පොලේදී කියලා බෑනේ. ඉන්න සංඛ්‍යාවක් කියන්න ඕනේ. අර ෆිගර් එකක්. ඒතකොට ඒ වගේ වෙළඳපොළක් නිර්වචනය වෙන්නේ මේ විදිහට. ඒතකොට දැන් අපි අඳුරගත යුතු සංකල්ප දෙකක් තියෙනවා. ඒ සංකල්ප දෙක තමයි එකක් තමයි දරුවනේ ඉලක්ක වෙළඳපොළ කියන අපි අඳුරගත සංකල්ප කීපයක් තුන එක තමයි සමස්ත වෙළඳපොළ. ඒ වගේම ඉලක්ක වෙළඳපොළ. සමස්ත වෙළඳපොළ අනිත් එක තමයි ඉලක්ක වෙළඳපොළ. පුතාලා සමස්ත වෙළඳපොළක් කියලා කියන්නේ කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් තියෙන උපවෙළඳපොළ රාශියක එකතුවක් තමයි සමස්ත වෙළඳපොළක් කියන්නේ. කිසියම් නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පවතින උපවෙළඳපොළ ගණනාවක් තමයි සමස්ත වෙළඳපොළක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තාම ඔයා හිතන්න පුවත්පත් කියලා. පුවත්පත් සමස්ත වෙළඳපොළ. ඕකේ ළමා පුවත්පත්, ක්‍රීඩා පුවත්පත්, කාන්තා පුවත්පත්, පිරිමි පුවත්පත්, කාලීන පුවත්පත්, දේශපාලන පුවත්පත්, විශේෂිත පුවත්පත්, කුණුහරුප පුවත්පත් තියෙන ඒව කියන කට්ටියත් මේක ඇතුලේ ඉන්නවා. මේ සමස්ත වෙළඳපොළේ. එතකොට සමස්ත වෙළඳපොළක් කියලා කියන්නේ ඒ වගේ විවිධ උපකොටස් වලින් සමන්විත වෙන කිසියම් ශේෂ්ත්‍රයකට දාලව විවිධ උපකොටස් වලින් සමන්විත වෙළඳපොළකට අපි කියනවා සමස්ත වෙළඳපොළක් කියලා. දැන් උදාහරණයකට පුවත්පත් සම්බන්ධ සමස්ත වෙළඳපොළ. දැන් අපිට ඔය පුවත්පත් වෙළඳපොලේ ඉන්න සමස්ත පාරිභෝගිකයෝ වෙනුවෙන් භාණ්ඩයක් සපයන්න බෑ. ඇයි අපිට සමස්ත වෙළඳපොළ භාණ්ඩයක් සපයන්න බැරි? එකක් තමයි අපේ සම්පත් සීමිතයි. අපිට කාලය මුදල් ශ්‍රමය කියනවා සීමිතයි. සමස්ත වෙළඳපොළක් තෘප්තිමත් කරන්න බෑ. මේ ලෝකේ ඉන්න ඔක්කොම ගෑනු තෘප්තිමත් කරන්න යන්න බෑ අපිට. හරි ඇයි අපේ සම්පත් සීමිතයි. සේරම ගෑනු තෘප්තිමත් කරන්න යන්න පුළුවන් ද ළමයිනේ අපිට මේ හැමෝටම සාරය රන් දීලා චිත්‍රපටි බලන්න එක්කන් ගිහිල්ලා ගෙවල් දොරවල් හතර දීලා ඒව කරන්න පුළුවන්. මොකද සම්පත් සීමිතයි. කාලය මුදල් ශ්‍රමය කියනවා සීමිතයි. අනිත් එක තමයි අවශ්‍යතා සංකීර්ණයි. සමස්ත වෙළඳපොලේ තියෙන අවශ්‍යතා සංකීර්ණයි. හරි බිරිඳ ගත්තාම බිරිඳගේ අවශ්‍යතා සංකීර්ණ එකේ බිරිඳේ අවුරුදු 10ක් 15ක් ගන්න අයට ඒ අවශ්‍යතා සංකීර්ණ උපරිමයි. දැඩි මානසික පීඩනයෙන් තමයි මේ පුද්ගලයෝ ඉන්නේ. නේ? එකෙක්ගේ අවශ්‍යතා ඊට වෙනකොට අනිත් එකගේ අවශ්‍යතා ඊට වෙලා නැහැ. ඒ නිසා මේ සමස්ත වෙළඳපොලේ අවශ්‍යතා නිර්වචනය කරගන්න බෑ. ඒවා සංකීර්ණයි. අවශ්‍යතා වුණා සංකීර්ණයි. අනිත් එක තරංගයේ වැඩි. සමස්ත වෙළඳපොලේ ඉන්න තරංකාරයෝ වැඩි. එක ගෑන් ළමයෙක් කියලානොත් ඒ රැක ගන්න තියෙන්නේ එයා විතරයි. ගෑන් ළමයි 10ක් කියලානොත් රැක ගන්න ඕන 10ක් ඉන්නවා. තරඟකාරයෝ 10 දෙනෙක් 15 දෙනෙක් ඉන්නවා. ඒතර තරඟය වැඩි. සම්පත් සීමිතයි, අවශ්‍යතා සංකීර්ණයි, තරඟය ඉහළයි. යනාදී කාරණා නිසා අපිට සමස්ත වෙළඳපොළට භාණ්ඩ ආසේව සපයන්න බෑ. අනිත් එක තමයි වෙළඳපොළ පාලනය අපහසුයි. අපිට වෙළඳපොළ කියන එක පාලනය අපහසුයි. අපේ පාරිභෝගිකයෝ. ඔන්න ඔය කාරණා නිසා අපි මේ සමස්ත වෙළඳපොළටම භාණ්ඩ සපයන්නේ නැතුව මේක ඉන්න එක කට්ටියක් එක කණ්ඩායමක් තෝරගන්නවා.
ඒ තෝරගන්න කණ්ඩායමට දරුවනේ අපි කියනවා මොකද්ද? ඉලක්ක වෙළඳපළක් කියලා. එහෙනම් සමස්ත වෙළඳපළ සිටින පාරිභෝගිකයින්ගෙන් අලෙවිකරුවා විසින් භාණ්ඩ හා සේවා සැපයීමට තෝරාගනු ලබන භාණ්ඩ හා සේවා සැපයීමට සූදානම් වෙළඳපළ තමයි ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ. කොහොමද මේක තෝරගන්නේ? කොහොමද මේ සමස්ත වෙළඳපළේ මේ කෑල්ල කඩාගන්නේ? ඒ කෑල්ල කඩාගන්න එකට අපි කියනවා මොකද්ද? වෙළඳපළ ඛණ්ඩනය කිරීම කියලා කියනවා. මොකද්ද කියන්නේ පුතා? ඛණ්ඩනය කිරීම. මේ සමස්ත වෙළඳපළ කොටස් වලට බෙදනවා. බෙදලා ඒකෙන් කොටසක් ගන්නවා. එක්කෝ අපිට මේක ස්ත්‍රී පුරුෂ පදනම අනුව බෙදන්න පුළුවන් ස්ත්‍රී පුවත්පත් පුරුෂ පුවත්පත් කියන්නේ. නැත්නම් අපිට මේක බෙදන්න පුළුවන් ළමයි අවශ්‍යතාවය මත ක්‍රීඩා පුවත්පත්, සිනමා පුවත්පත් ඒ වගේ බෙදන්න පුළුවන්. නේද? ඒ වගේ මේ එක එක පදනම්ද නැත්නම් භූගෝලීය පදනම අනුවනේ නුවරට පුවත්පත්, කොළඹට පුවත්පත්, යාපනයට පුවත්පත් ඒ වගේ. භාවිතා කරන භාෂාව අනුව ඉංග්‍රීසි පුවත්පත්, දමිළ පුවත්පත්, සිංහල පුවත්පත් ඒ යන ආදි වශයෙන්. එතකොට අපිට විවිධ එක එක පදනම් පාවිච්චි කළා මේක කෑලි වලට කඩාගත්තා. ඒ අන්නේ කෑලි වලට කඩාගන්න ක්‍රියාවලට අපි කියනවා මොකද්ද? වෙළඳපළ ඛණ්ඩනයක් කියලා. සමස්ත වෙළඳපළක් සමජාතීය පාරිභෝගිකයන්ගේ සඳුන්ලත් කොටස් වලට කඩා ගන්නවට අපි කියනවා වෙළඳපළ ඛණ්ඩනයක් කියලා. එහෙම කෑලි කෑලි වලට කඩාගත්තාම ඊට පස්සේ අලෙවිකාරයා දැනගන්න ඕනේ ඒකෙන් කෑල්ලක් තෝරගන්න. ගොඩක් කෑලි තියෙනවා ඒකෙන් කෑල්ලක් තෝරගන්න. එයා දැනගන්න කෑල්ලක් තෝරගන්න. යාළුවෝ 4-5 දෙනෙක් එක්ක වෙලා බත් එකක් කනවා නම් ඒ කනකොට Tamanට වැඩි ප්‍රමාණයක් කන්න පුළුවන් පොෂන් එකක් තෝරගන්න එක Taman දැනගන්න ඕනේ. තනක් තෝරගන්න. හොඳට ස්ථානගතලා ගියාම එතනින් හොඳට කන්න පුළුවන්. එහෙම්ෙන් කකුල් ලස්සෙන් අත දාලා අතපය කිහිල් ලස්සෙන් අත දාලා ඒව බත් කන්න කිව්වොත් බත් එක පේන්නේ නැතුව අන්තිමට මොකක් හරි එකක් උසගෙන දුවනවා. බැලුවාම ඇඹරැල්ල ගෙඩියක්. මස් කෑල්ලක් කියලා හිතලා දින්නේ. එහෙම බෑ. අපි තෝරගන්න මේ ඉලක්ක වෙළඳපළේ හරි අපි මේ වෙළඳපළ ඛණ්ඩනය කරාම වෙළඳපළ කෑලි වලට කැඩුවාම සාර්ථක වෙළඳපළ ඛණ්ඩයක අපි මේ තෝරගන්න ඉලක්ක වෙළඳපළට අපි කියනවා පුතේ වෙළඳපළ ඛණ්ඩය කියලා. කෑල්ල. මේක ඉලක්ක වෙළඳපළ එහෙම තමයි වෙළඳපළ ඛණ්ඩය. විභාගෙදී අහනවා සාර්ථක වෙළඳපළ ඛණ්ඩයක නැත්නම් අපි කඩාගත් කෑල්ලක තියෙන ඕන ලක්ෂණ මොනවද කියලා. ඒ ලක්ෂණ මෙන්න මේ වචනේ සාරාංශ කරන්න පුළුවන්. සාර්ථක වෙළඳපළ ඛණ්ඩනයක ලක්ෂණ නැත්නම් වෙළඳපළ ඛණ්ඩයක ලක්ෂණ කෑල්ලක් කඩාගත්තාම ඒ කඩාගත්ත කෑල්ලේ මේ ලක්ෂණ ටික තියෙනවනේ මැස්දා වාහන જાතියක් තියෙන්නේ මේක නම් ඒ වාහන වලට නම් ඉසෙඩ් අකුර එන්නේ අපි මේකට දාන්නේ එස් අකුර මැස්දා එම් කියන්නේ මෙෂරබල් මැනිය හැකි වෙන්න ඕන මැනිය හැකි වෙන්න ඕන මොනවද මේකේ ඉන්න මේ දැන් සමස්ත වෙළඳපළේ ඉන්න පාරිභෝගිකයෝ මයින්න බැරි නිසානේ අපි මේකෙන් කෑල්ලක් කඩාගත්තට පස්සෙත් මනින්න බැරි වැඩන්නේ මේකේ ඉන්න පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගිකයාගේ ආදායම හරි ඒවා අපිට මැනගන්න පුළුවන් වෙන්න ඕන පාරිභෝගිකයා මිලදී ගන්න වාර සංඛ්‍යාව ඒ තමයි මැනිය හැකි භාවය කියලා කියන්නේ ඊළඟට අනිත් එක ඇචීවබල් ඒ කියන්නේ ළඟා කරගත හැකි බව ළඟා කරගත හැකි කඩාගත්ත කෑල්ලට යන්න බාධක නොතිබිය යුතුයි ඒ කියන්නේ ළඟා කරගත හැකි භාවය කියලා කියන්නේ අපිට මූල්‍ය සහ අපේ සම්පත් සහිත බව හරි අපේ සම්පත් මේ ප්‍රමාණවත් වෙන්න ඕනේ මේ කඩාගත්ත කෑල්ල තෘප්තිමත් කරන්න. දැන් රටේම ඉන්න ගෑනුන්ගෙන් එක ගෑනු කෙනෙක්ගේ පස්සේ ගිහලා කවුරු හරි යාළු වෙනවා. යාළු වෙච්ච ගෑනු කෙනාව තෘප්තිමත් කරන්න Tamanට පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇචීවබල් භාවය. ඒ කියන්නේ ළඟා කරගත හැකි භාවය කියන එක තියෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි සස්ටේනබල්. ඒ කියන්නේ ප්‍රමාණාත්මක භාවය. ප්‍රමාණාත්මක භාවය. කඩා ගන්න කෑල්ල ප්‍රමාණාත්මක වෙන්නත් ඕනේ. දැන් සමස්ත වෙළඳපොලින් අපි ඊටාම කුඩා ප්‍රමාණයක් තෝරගන්නවා. ඒ කුඩා ප්‍රමාණය තෝරගත්තාම ඒ ප්‍රමාණය ඒ කියන්නේ ඒ ප්‍රමාණය මදි මේ අපේ ආයතනයේ ඉලක්ක ඉටු කරන. අපේ ආයතනයේ ඉලක්ක ලාභ ඉලක්ක ඉටු කරගන්න ඒ ප්‍රමාණය මදි. ප්‍රමාණාත්මක නේ. ඒතර ඒ ප්‍රමාණාත්මක භාවය කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අනිත් එක තමයි ඩයිවිසිබල් කියන එක. ඒ කියන්නේ තව මොකද්ද? විවිධාංගීකරණය කළ හැකි බව. විවිධාංගීකරණය කළ හැකි බව. දැන් අපි මේකෙන් තෝරගන්නවා සමස්ත වෙළඳපොලේ ස්ත්‍රී පුවත්පත් කියන එක. දැන් ඒකත් අපිට ආයි කෑලි වලට කඩන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පුතේ හොඳ. ඒකට අපිට පත්තරේ ආයි පිටු දෙක තුනක් වෙන් කළා විශේෂාංග ලියන්න පුළුවන්. දැන් මේකේ යුම් පියුම් පත්තර තියෙන්න පුළුවන්. රූපලාවන්‍ය පත්තර තියෙන්න පුළුවන්. ඕපදූප තියෙන පත්තර තියෙන්න පුළුවන්. අපිට පුළුවන් එකම පත්‍රයේ පිටුව දෙකක් තුනක් ඒවට වෙන් කර මික්ස් එකක් විදිහට දෙන්න. ඒතර අපිට වෙළඳපළ ආපහු කඩා ගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳ වෙළඳපළ ඛණ්ඩනයක තියෙන ලක්ෂණ ටික. අනිත් එක තමයි පුතේ affordable කියන එක. ඒ කියන්නේ ක්‍රියාත්මක කළ හැකි බව.
ක්‍රියාත්මක කළ හැකි බව කියන එක. ඒ කියන්නේ අපිට අපේ ඉලක්ක වෙළඳපළට ළඟා වෙන්න නීතිමය හෝ සංස්කෘතිකමය වශයෙන් අනිවාර්යෙන් බාධකයක් නොතිබිය යුතුයි. දැන් අපි පාසල් යන ළමුන්ට බොන්න සුදුසු වෙන විදිහේ සිගරට් එකක් හදනවා අඩු මිලකට. පාසල් යන ළමයින්ට බොන්න. මේ ඔක්කොම පුළුවන්. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් ලංකාවේ නීතිමය හා සංස්කෘතික වශයෙන් ඒවට බාධාවක් තියෙනවා. වඩ තේරෙනවා මම කියලා දෙපුතා. ඒක අපි වෙළඳපළ කෑල්ලක් කඩාගත්තට පස්සේ ඉලක්ක වෙළඳපළෙන් කෑල්ලක් කඩාගත්තට පස්සේ මතක තියාගන්න මේ කඩා ගන්න කෑල්ල ඇතුලේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කෑල්ලක් කඩාගත්ත කියලා අපිට වාසියක් ගන්න බෑ. තේරෙනවද? මෙහෙම කෑල්ලක් කඩාගත්තාම අපිට දින වාසි මොනවද? එකක් අපේ සම්පත් වලට අනුව නිෂ්පාදනය කරන්න පුළුවන්. අනිත් එක භාණ්ඩ හා සේවාවල ගුණත්වය වැඩි වෙනවා. මොකද ටික පොඩි පිරිසකට හදන්නේ. හරි ඊට පස්සේ අඩුම තරංගයක් තියෙන මේ වෙළඳපළේ මේ ඉලක්ක වෙළඳපළේ ඉන්නේ තරංකාරයෝ එක්කෙනයි දෙන්නේ. අඩු තරංගයක් තියෙන්නේ. හරි මේ වගේ මේ වාසිදායක දේවල් අනිවාර්යෙන් මේ වෙළඳපළ ඛණ්ඩනයක් තුලින් අපිට ලැබෙනවා. ඉලක්ක වෙළඳපළක් තෝරා ගැනීම. අවශ්‍ය තමයි. හැබැයි මේක පොඩි වුණොත් එහෙම අපි තෝරගන්න වෙළඳපළ පොඩි වුණොත් අපිට අපේ ලාභ ඉලක්ක වලට යන්න බැරි වෙනවා. තේරෙනවද? අනිත් එක තමයි අපි තෝරගත්ත පිරිසත් අපිට තෘප්තිමත් කරගන්න බැරි වුණොත් එහෙම හරි අපේ ව්‍යාපාරෙ බිඳ වැටෙනවා. සමස්ත වෙළඳපළ නෙමෙයි අපි කට්ටියක් තෝරගෙන ඉන්නේ. එයාලා තෘප්තිමත් කරන්න බැරි වුණොත් අනිවාර්යෙන් ව්‍යාපාරෙ බිඳ වැටෙනවා. ඔය වගේ වාසිය අනිවාර්යයෙන්ම මේ වෙළඳපළ කියන සංකල්පය ඇතුලේ කියන්නේ ඉලක්ක වෙළඳපළ කියන සංකල්පය ඇතුලේ අනිවාර්යයෙන්ම තියෙනවා. තේරෙනවද මම කියලා දෙන්නේ? ඒ වෙළඳපළ ඛණ්ඩනය කරන්න පාවිච්චි කරන්න පුළුවන් එක පදනම් තියෙනවා පුතේ. ඔය වගේ වෙළඳපළ කෑලි වලට කඩා ගන්න පුළුවන් එක පදනම් තියෙනවා. ඒ පදනම් ප්‍රධාන ශීර්ෂ කීපයකට අපිට වෙන් කරන්න පුළුවන්. දැන් මනෝවිද්‍යාත්මක පදනම් තියෙනවා. ඒ වගේ භූගෝලීය පදනම් තියෙනවා. ඒ වගේ ප්‍රජා විද්‍යාත්මක පදනම් තියෙනවා. ඒ වගේ එක පදනම් තියෙනවා. හරි මේ පදනම් අනුව තමයි මේ පදනම් වලට උදාහරණ තියෙනවා. දැන් ප්‍රජා විද්‍යාත්මක පදනමක් තමයි වයස, ස්ත්‍රී පුරුෂ භාවය නේ. දැන් ස්ත්‍රී පුරුෂ භාවය අනුව ඇඳුම්, ආභරණ, පර්ෆියුම්, ඔරලෝසු, වයස අනුව ආහාර වර්ග, පුවත්පත්, අධ්‍යාපන කටයුතු නේ. ඒ වගේ එක ඒවා වර්ග කරන්න පුළුවන් එක පදනම්. දැන් භූගෝලීය අනුව දේශගුණය, කාලගුණය, නගරවල විශාලත්වය, භූෂමතාවය නේ. දැන් ඔය කඳුකර ප්‍රදේශ වලට පාවිච්චි කරන්නේ ඩීසල් 3 wheel. ටිකක් හෙවි ඩියුටි බඩවට ඒ කියන්නේ එළවලු මලු අදින්න ඒ වගේ දේවල් වලට තමයි හෙවි ඩියුටි 3 wheelers තමයි පාවිච්චි කරන්නේ. ලොකු බූට්ස් වගේ අය තමයි වතු වල වැඩ කරන අය දාන්නේ නේ. ඒ වගේ භූගෝලීය පදනම අනුව දැන් නුවර එළියට අරක්කු හදනකොට ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරනවා. මොකද මේ පැත්තේ සීතල නිසා රුධිර ගමනාගමනය අඩුයි. බිව්වහම ඇඟට වදින්නේ. ඉතින් මේ ප්‍රදේශ වලට මේ විදිහට ඒව හදනවා. හරි. ඉතින් ඒ අනුව වෙළඳපළ ඛණ්ඩනය කිරීම කියන එක අත්‍යවශ්‍යයි. ඒ සඳහා යොදා ගන්න පදනම් තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම හිතනවා පුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. සමස්ත වෙළඳපළ කියන්නේ මොකද්ද? ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ සමස්ත වෙළඳපළ කියලා කියන්නේ විවිධ උපකොටස් වලින් සමන්විත වන වෙළඳපළ. ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ සමස්ත වෙළඳපළින් අලෙවිකරුවා විසින් තමන්ගේ භාණ්ඩ හා සේවා සැපයීමට තෝරා ගන්නා ලද වෙළඳපළ. හරි. වඩා හොඳින් අලෙවිකරුට වඩා හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික වෙනස. අලෙවිකරුට වඩා හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික වෙනස. ස්ත්‍රී පාරිභෝගිකය. හරි. ඒකට යොදා ගන්න පදනම් තමයි දැන් මම මෙතන කතා කළේ. මනෝවිද්‍යාත්මක පදනම්, ප්‍රජා විද්‍යාත්මක පදනම්, චර්යාත්මක පදනම් කියලා තියෙනවා. දැන් සමහර අයගේ ආකල්ප. අපි නළුවෝ නිලියෝ අපි සාමාන්‍ය තැන් වලින් කන්නේ බොන්නේ නැහැ. ඒ සාමාන්‍ය තැන තමයි මෙතන ඒගොල්ලෝ කණේ ගහ ගන්නවා කියන එක නෙමෙයි. සාමාන්‍ය තැන් වලින් කන්නේ බොන්නේ නැහැ කියලා. ඒක සාමාන්‍ය කඩවලට යන්නේ නැහැ. ඒ වගේ දේවල්. චර්යාත්මක පදනම්. ඒ වගේම අපි වෙළඳපළක් ඛණ්ඩනය කරගත්තට පස්සේ ඛණ්ඩනය තුල තියෙන ලක්ෂණ එහෙම නැත්නම් ඒ ඛණ්ඩිත වෙළඳපළ ඉලක්ක වෙළඳපළක මෙන්න මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. ඊළඟට අපි කතා කළා ඉලක්ක වෙළඳපළක් තෝරා ගැනීමේ වාසි මොනවද? අවාසි මොනවද කියන කාරණා. දැන් ලියමු. right. හොඳයි බලන්න පිටු අංක 5 වෙළඳපළ අලෙවිකරණයේ ආරම්භක සංකල්පය වන්නේ වෙළඳපළයි. වෙළඳපළක් යන ගනුදෙනු කරුවන්ය. එය පහත පරිදි නිර්වචනය කරන්න පුළුවන්. වෙළඳපළ නිර්වචනය බලන්න. සමාන අවශ්‍යතා උමනා සහිත ඒවා හුවමාරු කර ගැනීම මගින් තෘප්තිමත් කර ගැනීමට කැමැත්ත හා හැකියාව ඇති සත්‍ය හා විභව ගැනුම් කරුවන්ගේ එකතුවයි. ඉරි ගහ ගන්න. සත්‍ය හා විභව ගැනුම් කරුවන්ගේ එකතුවයි.
එහෙම නැත්නම් කිසියම් නිෂ්පාතයක් සඳහා වන සත්‍ය හෝ විභව ගැනුම් කරුවන්ගේ එකතුවයි. right. වෙළඳපළ වර්ගීකරණයත් පුතාලා වැදගත්. වෙළඳපළ වර්ග කරන්න පුළුවන් එක එක පදනම් තියෙනවා. එක පදනමක් තමයි මිනිසුන්ගේ අවශ්‍යතාව උමනානු වර්ග කරන්න පුළුවන් පාරිභෝගික වෙළඳපළයි කාර්මික වෙළඳපළයි කියලා. දැන් එකම නිෂ්පාදන ආයතනයක් පාරිභෝගික වෙළඳපළටත් භාණ්ඩ සපයනවා කාර්මික වෙළඳපළටත් භාණ්ඩ සපයනවා. උදාහරණයක් කියන්නද? උදාහරණයක් තමයි අපි තුමු දැන් සෝස් වර්ග නැත්නම් වතුර බෝතල් කියන වතුර බෝතල් සාමාන්‍යයෙන් මේ මිලිලිටර් 500 ලීටරේ එකහමාර දෙක දෙකහමාර 5 ලීටර් 5 ආ ට්‍රිප් එකක් වගේ ඉන්නවා ලීටර් 5ක් අපි අරගෙන යනවා ලීටර් දෙකහමාර ලීටර් දෙක සාමාන්‍ය පාරිභෝජනයට ගන්නවා හදිසියක වගේ මිලිලිටර් 500 කුණක් ගන්න. ඒවා පාරිභෝගික වෙළඳපළ තමයි ඒවා සපයන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දැකලා ඇති අර වෝටර් ඩිස්පෙන්සර් එකට නැත්නම් අපි කියනවා වතුර ෆිල්ටර් එකට දාන ලොකු තියෙනවා මේ සාමාන්‍ය ලීටර් 15 වගේ ලොකු බූලි තියෙනවා. ලීටර් 15 වගේ ලොකු බූලි අපි ගෙදර අරන් එන්නේ නැහැ. ඒවා සාමාන්‍යයෙන් ආයතන වලට මේ ටිකක් අර මේ හයිය ඇසුරුමක තමයි ඒක එන්නේ. ඒක කාර්මික වෙළඳපළට ඒවා සපයන්නේ. ඒවා බොටල් එක මාරු කරලා දෙනවා. අලුත් බොටල් එකක් ගත්තාම පරණ බොටල් එක ඒගොල්ලෝ අරන් යනවා. මේ ආකාරයට තමයි ඒක යන්නේ. හරි දැන් සෝස් ගත්තාම සාමාන්‍ය ෂැෂේ පැකට් සාමාන්‍ය බෝතල් තියෙන්නේ පාරිභෝගික වෙළඳපළට. හැබැයි ලොකු ටබ් වල ලොකු බූලි වල සෝස් දාලා තියෙනවා වතුර දාලා කලවම් කරලා ගන්න ওই චයිනීස් මේ රෙස්ටුරන්ට් වල හොටෙල්ස් වල පේස්ට්‍රි ෂොප් වලට ඒවා කාර්මික වෙළඳපළ තමයි සපයන්නේ. එකම භාණ්ඩේ පාරිභෝගිකයි කාර්මිකයි කියලා සපයන අතර බිහි වෙනවා පාරිභෝගික වෙළඳපළකුයි කාර්මික වෙළඳපළකුයි. හරි බලන්න වෙළඳපළ වර්ගීකරණයේ පළවෙනි එක අවශ්‍යතාව උමනානුව පාරිභෝගික වෙළඳපළ මෙහෙම ලියන්න. අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන අවසන් පාරිභෝජන චේතනාවෙන් භාණ්ඩ මිලදී ගනු ලබන මිලදී ගනු ලබන පාරිභෝගිකයින්ගෙන් සමන්විත වන වෙළඳපළයි. පාරිභෝගිකයින්ගෙන් සමන්විත වන වෙළඳපළයි. ඊට පස්සේ ව්‍යාපාර වෙළඳපළ බලන්න. ව්‍යාපාර වෙළඳපළ. ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන ව්‍යාපාරික චේතනාවෙන් භාණ්ඩ හා සේවා මිලදී ගනු ලබන ගැනුම්කරුවන්ගෙන් සමන්විත වන වෙළඳපළයි. ගැනුම්කරුවන්ගෙන් සමන්විත වන වෙළඳපළයි. මොවුන් භාණ්ඩ හා සේවා නැවත විකිණීමට හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා නැවත විකිණීමට හෝ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා භාවිත කරනු ලැබේ.
right ඊට පස්සේ නූතන හුවමාරු ආර්ථිකය අනුවත් වෙළඳපළ වර්ගීකරණය වෙනවා. සම්පත් වෙළඳපළේ පුතේ අමුද්‍රව්‍ය වගේ දේවල් තමයි හුවමාරු වෙන්නේ. ඒකට ඔය සම්බන්ධ වෙන පාර්ශව කීපයක් තමයි උතුන ඔය දාලා තියෙන්නේ. නිෂ්පාත වෙළඳපළේ භාණ්ඩ හා සේවා හුවමාරු වෙනවා. රජයේ වෙළඳපළේ රජයට අදාළ විවිධ උපකරණ අමුද්‍රව්‍ය වගේ දේවල් හුවමාරු වෙනවා. පාරිභෝගික වෙළඳපළේ පාරිභෝගික භාණ්ඩ හා සේවා හුවමාරු වෙනවා. අතරමැදි වෙළඳපළේ අතරමැදියන්ගේ විවිධ දේවල් හුවමාරු වෙනවා. එතකොට ඒක තමයි එතන තියෙන්නේ. ඒක ලොකු ඒ රූපසරහන් නම් විභාගෙදී අඳින්න එන එකක් නෑ. ඒක අතාරින්න නිකන් බලා ගන්න නූතන හුවමාරු ආර්ථිකය අනුව තියෙන වෙළඳපළවල මොනවද කියන කාරණාව බලා ගැනීම කියන එක ටිකක් අත්‍යවශ්‍යයි. ඒක බලාගෙන තියාගන්න. right. ඊට පස්සේ 7 වෙනි පිටුවට යන් ඉලක්ක වෙළඳපළ සහ වෙළඳපළ ඛණ්ඩනය කියන එකට යන්න. හරි. ඉස්සෙල්ලා බලන්න වෙළඳපළ ඛණ්ඩනය කියලා කියන්නේ මොකක්ද? ආයතනයකට තෘප්තිමත් කළ හැකි පරිදි සමස්ත වෙළඳපළ මේ තියෙන සමස්ත පුවත්පත් සම්බන්ධ සමස්ත වෙළඳපළ සමජාතීය පාරිභෝගිකයන්ගේ සැදුන්ලත් උපකොටස් ලෙස වර්ග කරනවා නම් ඒකට කියනවා වෙළඳපළ කඩනවා කියලා. හයිලයිට් කරගන්න. ආයතනයකට තෘප්තිමත් කළ හැකි වන පරිදි සමස්ත වෙළඳපළ සමජාතීය පාරිභෝගිකයන්ගේ සැදුන්ලත් උපකොටස් විදිහට වර්ග කරනවා නම් ඒකට අපි කියනවා මොකද්ද? වෙළඳපළ ඛණ්ඩනයක් කියන්නේ. right. ඊපස්සේ ඉලක්ක වෙළඳපළක් කියලා කියන්නේ අලෙවිකරුවට වඩා හොඳින් තෘප්තිමත් කළ හැකි පාරිභෝගික පිරිස. නැත්නම් සමස්ත වෙළඳපළෙන් එක් අලෙවිකරුවෙක් විසින් අත්පත් කර ගැනීමට අපේක්ෂා කරන කොටස. එහෙම නැත්නම් ආයතනයකට වඩා ආකර්ශනීය හා ලාභදායී ලෙස සේවය කළ හැකි වෙළඳපළ කොටස තමයි ඉලක්ක වෙළඳපළ කියලා කියන්නේ. හයිලයිට් කරගන්නේ ඔක්කොම මුළු සෙට් එකම හයිලයිට් කරගන්න. ඉලක්ක පාරිභෝගිකව තෝරගන්නේ වෙළඳපළ ඛණ්ඩනයක් තුලින්. ඉලක්ක පාරිභෝගිකයන්ගේ තෝරගන්නේ වෙළඳපළ ඛණ්ඩනයක් තුලින්. right. මෙවැනි තෝරා ගැනීමක් තුලින් පාරිභෝගිකයන් වඩා හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන්. මේ වගේ තෝරා ගැනීමකින් වඩා හොඳින් තෘප්තිමත් කරන්න පුළුවන්. right. බලන්න ආයතනයක් විසින් වෙළඳපළ ඛණ්ඩනයක් සිදු කළ යුත්තේ ඇයිද යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. මම ලියන්නේ. සමස්ත වෙළඳපළක විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් දක්නට ලැබේ. සමස්ත වෙළඳපළක විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් දක්නට ලැබේ. එම නිසා ඔවුන්ගේ අවශ්‍යතා උවමනා හඳුනා ගැනීම සාපේක්ෂව සංකීර්ණ වේ. එම නිසා ඔවුන්ගේ අවශ්‍යතා උවමනා හඳුනා ගැනීම සාපේක්ෂව සංකීර්ණ වේ. සංකීර්ණ වේ. එසේම එවැනි වෙළඳපළක අවශ්‍යතා ඉටු කිරීම සඳහා විශාල සම්පත් ප්‍රමාණයක්ද අවශ්‍ය වේ. මෙවැනි සමස්ත වෙළඳපළක තරඟකාරීත්වයේද ඉහළ වේ.
එම නිසා ආකර්ෂණීයව සහ ලාභදායකව සේවය කළ හැකි ආකර්ෂණීයව සහ ලාභදායකව සේවය කළ හැකි පාරිභෝගික පිරිසක් තෝරා ගැනීම පාරිභෝගික පිරිසක් තෝරා ගැනීම වැදගත් වේ. right. හොඳයි ඊට පස්සේ අපි යමු 7 වෙනි ඊට පස්සේ ඊළඟ කොටසට යමු වෙළඳපළ ඛණ්ඩනය සඳහා යොදන පදනම් වලට දාන්න පුතා තර් තුනක්. වෙළඳපළ ඛණ්ඩනය සඳහා යොදන පදනම් වලට දාන තර් තුනක්. ඒකේ භූගෝලීය සාධක අපි භාවිතා කරන භූගෝලීය සාධක කියලා කියන්නේ ප්‍රදේශය අනුව අපිට පුළුවන් වෙළඳපළ ඛණ්ඩනය කරන්න. දැන් රටවල් කලාප දැන් උදාහරණයක් විදිහට වාහනයෙන් බලන්නකෝ. දැන් මේ ආසියානු කලාපයට එනකොට දකුණු ආසියානු කලාපයට එනකොට ඒව එන්නේ මේ ඩ්‍රයිවිං පොසිෂන් එක ඔක පැත්ත රයිට් හෑන්ඩ් පැත්තෙන් එන්නේ. ඒ කියන්නේ දකුණට තමයි ඒකේ ඩ්‍රයිවිං පොසිෂන් එක තියෙන්නේ. මොකද යුරෝපීය රටවලට ගියාට පස්සේ මේ වාහන එලවන්නේ වමෙන්. ලංකාවේ වමෙන් එලවන වාහන දෙකයි තියෙන්නේ. එකක් තමයි හර්ස් එනවා. අනිත් එක තමයි ඇම්බියුලන්ස් එනවා. නේ? ඒ දෙකට තමයි වමෙන් ස්ටීරින් එක එන්නේ. දැන් එන හර්ස් වල දැන් එන මේ හර්ස් වලයි මේ ඇම්බියුලන්ස් වලයි දකුණෙන් යනවා ඉස්සරහාවේ වමෙන්. ඒ කියන්නේ ලංකාවට මේ දෙකෙන් විතරයි ස්ටීරින් එක වමෙන් තියෙන්නේ. කොහොමද හර්ස් එක ඉස්සරහට යනකොට මිනිස්සු පොඩ්ඩක් බයයිනේ මිනිහක් අරන් ඉන්නේ කෙලින් බලන් ඩ්‍රයිවර් දිහා. ඩ්‍රයිවර් නෑ. ඉතින් සාමාන්‍ය බලන්න දකුණු පැත්ත බැලුවම ඩ්‍රයිවර් නැති ඉතින් තවත් බය වෙනවා. බය වෙලා හර්ස් එකේම හප්පනවා. නේ? ඇම්බියුලන්ස් එකේ තේම ඇම්බියුලන්ස් එකේ සමහරට හයියෙන් යනකොට ලෙඩා පොඩ්ඩක් නැගිටින ඩ්‍රයිවර්ට කියන්න යනවා මේ අනේ වාත්‍ය පොඩ්ඩක් හෙමින් යන්න මම මේ හොස්පිටල් එකට ආවෙත් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්නත් බෑ ඇක්සිඩන්ට් වෙලා කිලිවල නැගිටලා ඩ්‍රයිවර්ගේ පැත්ත බලනකොට ඩ්‍රයිවර් නෑ. ඒකේ හිස්පුටුවක් තියෙන්නේ. ඇයි ඩ්‍රයිවර් ඉන්නේ වම් පැත්තේනේ. ඒ ලෙඩා එතනම සෙත්ත පෝච්චි වෙනවා. එහෙම අරන් ගිහිල්ලා ඒ ගිලන් රතේ මාරු කරන්න තියෙන හර්ස් එකට. ලේසි වැඩි. ඒ වමෙන් එළවීම කියන එක ඒ දෙකේ විතරයි තියෙන්නේ ලංකාවේ. දැන් ඉස්සර ආපු වාහන දැන් යන මාරු කරලා එවන්නේ. දේශගුණ යන ඔය අරක්කු මං කිව්වේ නුවරඑළිය පැත්තට සීතල වැඩි නිසා ඇල්කොහොල් ප්‍රමාණය වැඩි කරලා එවන්නේ. යාපනයේ පැත්තට ඇල්කොහොල් ප්‍රමාණය අඩු කරලා එවන්නේ. ජනගණත්වයේ නගරවල විශාලත්වයේ ඒවත් එක්ක යම් දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රජා සාධක තමයි වැඩිපුරම තියෙන ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම, වයස, අධ්‍යාපනය, හරි වෘත්තිය ඒ ඔක්කොම ප්‍රජා සාධක. දැන් වෘත්තිය අනුව උපකරණ වර්ග වෙනවා. දැන් කාගේරි බෑග් එකක් දාලා ගිහලා තියෙනවා. ඒකේ තියෙනවා මේසන් ලීයක්, මට්ටන් ලෑල්ලක්. හරි. මේ මේසන් හැන්දක් ඒ වගේ දේවල් ටිකක් තිබ්බොත් ඒක අපිට කිතේ කාගේද? ඒක පෙදරේරුවෙක්ගේ කියලා. හැබැයි වේදනලාවක් ඉන්ජෙක්ෂන් කට්ටක් ඒව දෙනවනම් අපිට හිතනවා ડોක්ටර් කෙනෙක්ගේ බෑග් එකක් දාලා ගිහලා දෙන්නේ කියලා. නේ? ඒ වගේ මේ අපිට කියන්න පුළුවන් ඒවා. ඒ වෘත්ති අනුව දාන පාවිච්චි කරන උපකරණ අඳින ඇඳුම් ආරක්ෂක උපකරණ ඒවා අනිවාර්යයෙන් වෙනස් වෙනවා. හරි? මනෝවිද්‍යාත්මක සාධක කියලා කියන්නේ හිතන විදිය, Taman හිතන විදිය. දැන් සමාජ පන්ති අපි නිකන් හයිපයි පන්ති කියලා හිතනවනම් ඒගොල්ලෝ යන්නේ ඒ වගේ තැන් වලට තමයි. සමාජ පන්තිය. ජීවන රටාව නේ ජීවත් වෙන විදිය දැන් අතර මුඩුක්කෝගේ ජීවත් වෙන මිනිහෙක් සෞඛ්‍යයක් ගැන හිතන්නේ පාරෙන් එම්මෙන් අරගෙන තමයි ඒගොල්ලෝ කන්නේ පාරයිනේ තියෙන කඩවල වලින් ගන්නවා කරත්ත වලින් ගන්නවා ගාණක් නේ ඒගොල්ලන්ට. හරි ඒගොල්ලන්ගේ ප්‍රතිශතීකරණයත් සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළයි. ජීවන රටාව පෞරුෂත්වයේ තමන්ගේ පෞරුෂයට හානියක් වෙනවා නම් ඒ වගේ දේවල් සමහර අය ගන්නෙ නේ. නේ? එහෙම තියෙනවනේ. ඒතර ඒ වගේ මනෝවිද්‍යාත්මක සාධක තියෙනවා බාණ්ඩ වෙන් කළා හඳුනා ගන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ වෙළඳපළ ඛණ්ඩනය කරන්න පුළුවන්. චර්යාත්මක සාධක මිලදී ගන්න අවස්ථාව. වෙඩින් කේක් එකෙන් පුතේ මිලදී ගන්න අවස්ථාවනෝ තමයි වර්ග කරලා තියෙන්නේ. කලින් හදලා තියන්නේ නැහැ. ඕඩර් එක ආවම තමයි හදන්නේ. ඊට පස්සේ මිලදී ගැනීමේ සූදානම
භාවිතා කරන තත්ත්වේ ඒ වගේ තියෙනවා මේ චර්යාත්මක සාධක වැඩිපුරම තියෙන්නේ ප්‍රජා සාධක. වෙළඳපොළ කණ්ඩේසනා භාවිත කරන්න පුළුවන් සාධක. right. එහෙනම් වෙළඳපොළ කණ්ඩේ වාසි බලමු. අපි බලමු ඉස්සලම වාසි පාරිභෝගික උමනා නිසිපරිදි ඉටු කරන්න පුළුවන් වෙළඳපොළ කණ්ඩනයකින්. හරි. ඒ වගේම තරගයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙනවා. මොකද අපිට භාණ්ඩ හා සේවාවල ගුණත්වය වෙහිම වර්ධනය කරගන්න පුළුවන්. ඔය දෙවෙනි එකේ තියෙන නිෂ්පාදවල තත්ත්වය ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ආයතනයේ සම්පත් නාස්තිය අඩු කරගන්න පුළුවන්. ඒකෙන් ව්‍යාපාරයේ දීර්ඝකාල පැවැත්මක් තහවුරු වෙනවා. ඒ වගේම වෙළඳපොලේ තියෙන අලුත් අවස්ථා හොඳින් ග්‍රහණය කරගන්නත් පුළුවන්. තමන්ගේ වෙළඳපොලේ ඉන්න පාරිභෝගිකයන්ගේ හැසිරීම පිළිබඳ මන අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. මොකද අපි තෝරගන්නේ ටික දෙනයි. අනිත් එක ඒ ටික දෙන අතරේ තමන් අසාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒතර වෙළඳපොළ අවදානම මෙහෙම ගොඩක් අඩු වෙනවා. හරි තමන්ගේ අලෙවි කරන ස්ට්‍රැටජිස් ඒ කියන්නේ අලෙවි කරන උපාය මාර්ග වැඩසටහන් ඉතා සාර්ථකව එම වෙළඳපොළ තුල ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේ වාසි තියෙනවා. අවාසි බලන්න ඉලක්ක වෙළඳපොළ කුඩයි නම් අපි මේ තෝරගත්ත ප්‍රමාණය ඇත්තටම සස්ටේනබල් නෑ. ප්‍රමාණාත්මක නැත්තම් අපිට තේරුමක් නෑ. මොකද කියන්නේ සමස්ත වෙළඳපොළ කුඩයි නම් වෙළඳපොළ කන්නේ කියලා වැඩ නෑ. සමස්ත වෙළඳපොළ කුඩයි නම්. හරි. ඊට පස්සේ අනිත් එක තමයි පුතේ ඛණ්ඩන දැන් අපි මෙහෙම ටට්ටක් ගාලා කැඩුවට ඇත්තටම මේ වෙළඳපොලේ ඉන්න සමස්ත පාරිභෝගිකය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කළා තමයි මේක කැලිය වලට කඩා ගන්න වෙන්නේ. ඛණ්ඩන පරීක්ෂණ වලට සෑහෙන වියදමක් දරන්න වෙනවා. ඊට පස්සේ මේ තෝරගත්ත අය තෘප්තිමත් නොවුනොත් එක කෑල්ලක් කඩාගෙන ඒ කෑල්ලක් තෘප්තිමත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් ආයතනයේ දීර්ඝකාල වශයෙන් අවාසියක් වෙනවා. ඔන්න වගේ අවාසි තමයි ඒකේ තියෙන්නේ. හරි. එහෙනම් තර තුනක් දාගන්න සාර්ථක වෙළඳපොළ ඛණ්ඩනයේ ගුණාංග කියන එකට. සාර්ථක වෙළඳපොළ ඛණ්ඩනයේ ගුණාංග. ඒක කියන්නේ M measurable කියන එක. මැනිය හැකි වීම. ඉඩ තව තියාගන්න මට තව ලියන්න ඕනේ M මැනිය හැකි වීම. මැනිය හැකි වීම. වරහන් තුල යන පාරිභෝගික ප්‍රමාණය කමා ආදායම. පාරිභෝගික ප්‍රමාණය කමා ආදායම. ඊට පස්සේ ඒ ළඟා කරගත හැකි බව. ඒ ළඟා කරගත හැකි බව. වරහන් තුල දාන්න සම්පත් වලට ගැළපීම කියලා. ඊට පස්සේ sufficient නැත්නම් sustainable කියලා කියනවා S අකුර. S ප්‍රමාණාත්මක වීම. වරහන් තුලේ ප්‍රමාණාත්මක වීම වරහන් තුලේ ඉලක්ක සැපරීමට සමත් වීමයි. ඉලක්ක සැපරීමට සමත් වීමයි. ඊට පස්සේ D විවිධාංගීකරණය කළ හැකි බව. right වරහන් තුල යන්නේ නැවත ඛණ්ඩනය කළ හැකි බවයි. නැවත ඛණ්ඩනය කළ හැකි බවයි. right A achievable නැත්නම් actionable කියලා කියනවා ක්‍රියාත්මක කළ හැකි බව. ක්‍රියාත්මක කළ හැකි බව. වරහන් තුල ලියන්න නීතිමය සංස්කෘතික බාධක නොමැති වීමයි. නීතිමය සංස්කෘතික බාධක නොමැති වීමයි.
නීතිමය සංස්කෘතික බාධක නොමැති වීම. right. තමයි ඉලක්ක වෙළඳපළ, සමස්ත වෙළඳපළ, වෙළඳපළ ඛණ්ඩනය යන ආදී කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරපු කාරණාවන් වෙන්නේ. ඒකටම සම්බන්ධ තව එකක් තියෙනවා පුතේ වෙළඳපළ ස්ථාපනය කිරීම යනුවෙන් කුමක් අදහස් වන්නේද? ඒ සඳහා කුමන ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිද කියලා අහනවා. වෙළඳපළ ස්ථාපනය නැත්නම් අපි කියනවා මාකට් පොසිෂනින් කියලා. වෙළඳපළ ස්ථාපනය කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වෙළඳපළ ස්ථාපනය කියන එකෙන් අදහස් වෙන්නේ පුතේ අපි සපයන භාණ්ඩ හා සේවා තියෙනවනේ. අපි සපයන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයාගේ මනසේ ඉතා වැදගත් ස්ථානයක් නැත්නම් පාරිභෝගික මනසේ ප්‍රමාණාත්මක ඉඩක් වෙන් කරන්න අපිට පුළුවන් නම් හරි පාරිභෝගිකයාගේ මනසේ ප්‍රමාණාත්මක ඉඩක් වෙන් කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා මොකද්ද? වෙළඳපළ ස්ථාපනය කිරීම කියන්නේ. එහෙම ලියන්න. ආයතනීය සපයන භාණ්ඩ හා සේවා පිළිබඳව ආයතනීය සපයන භාණ්ඩ හා සේවා පිළිබඳව පාරිභෝගිකයාගේ මනසෙහි ප්‍රමාණාත්මක ඉඩක් වෙන් කිරීමේ ක්‍රියාවලිය මින් අදහස් වේ. වෙන් කිරීමේ ක්‍රියාවලිය මින් අදහස් වේ. මින් අදහස් වේ. මේ සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය. පාරිභෝගිකයා මනසේ අපේ භාණ්ඩයට කැමැත්තක් ඇති කරනවා කියන එක තමයි එයින් අදහස් වෙන්නේ. මේ සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක. පළවෙනි එක භාණ්ඩයේ ගුණත්වය ප්‍රයෝජන වැඩි කිරීම. options and quality වැඩි කරනවා. භාණ්ඩයේ ගුණත්වය ප්‍රයෝජන වැඩි කිරීම. ඊට පස්සේ තරඟකරුවන්ට සාපේක්ෂව ඉහළ සේවාවක් සැපයීම. අලෙවින් පස් සේවා වගේ දේවල් ඉහළ සේවාවක් සැපයීම. ඉහළ සේවාවක් සැපයීම. ඊළඟ විවිධ ප්‍රවර්ධන උපාය මාර්ග භාවිත කරමින් විවිධ ප්‍රවර්ධන උපාය මාර්ග භාවිත කරමින් පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම. පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම. right. හොඳයි. ඒ වෙළඳපළ ඛණ්ඩනය, ඉලක්ක වෙළඳපළ, වෙළඳපළ ඛණ්ඩනය, සමස්ත වෙළඳපළ කියන මාතෘකාව තමයි අපි අවසන් කළේ. හරි. මම අනිකුත් අර සංකල්ප ටික ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු. හරි.